හරි. අද අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. පාඩමේ නම තමයි ආයෝජන තීරණ. හරිද? ඒකට ඉංග්‍රීසි වලින් කියනවා investment decision කියලා. මොකද්ද පාඩම? ආයෝජන තීරණ. හරිම ලේසි පාඩමක්, අමාරු නෑ. මේ ගැළපිලි මුකුත් නැහැ, අමාරු ගැළපිලි මුකුත් නැහැ. හරිම ලේසි පාඩමක්. ලකුණු දෙන මට්ටමින් අපි හිතුව ලකුණු 10ක් දෙනවා කියලා. ලකුණු 10න් 10ම ගන්න පුළුවන් වගේ පාඩමක් තමයි ආයෝජන තීරණ පාඩම කියලා කියන්නේ. ප්‍රමිතනහ කිසියම් නිශ්චිත ගිණුම් කරන මේ ප්‍රමිතක් නැහැ, මෙන්න මේ වගේ තමයි හදන්න ඕන කියලා ආයෝජන තීරණ අයිති වෙන්නේ මොකටද? කළමනාකරන ගිණුම් කරන මැනේජ්මන්ට් ඇකවුන්ටිං වලට. ඔයාලා හැමෝම දන්නවා ගිණුම් කරන්නේ කොටස් දෙකකට යනවා, ෆයිනෑන්ෂියල් ඇකවුන්ටිං, මැනේජ්මන්ට් ඇකවුන්ටිං කියලා. එහෙම නැත්නම් ගිණුම් කරන මේ මූල්‍ය ගිණුම් කරන්නේ, එහෙම නැත්නම් කළමනාකරන ගිණුම් කරන්නේ කියලා. මෙන්න මේ වගේ ආයෝජන තීරණය කියන පාඩම ගන්නේ මොන කොටසද? කළමනාකරන ගිණුම් කරන කියන කොටසට. හරිද? මේ වීඩියෝ එකේ මුලින්ම බලමු මොකක්ද ආයෝජන තීරණය කියන්නේ කියලා. ආයෝජන තීරණය කරන ආකාරය. ආයෝජන තීරණ අගයන්න පුළුවන් ක්‍රම මොනවද කියලා අපි බලමු. හරිද? ඊට පස්සේ අපි පාස් පේපර් සාකච්ඡා කරමු. 2012 ඉඳන් ආසන්නම පේපර් 2020 වෙනකන් තියෙන පාස් පේපර්ස් ඔක්කොම අපි කතා කරමු. හරිද? දැන් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ඔයාලට. ඒකෙන් මුලින්ම පොඩි අයිඩියා එකක් ගමු මොකද්ද මේ ආයෝජන තීරණ කියන්නේ කියලා. හරිද? ආයෝජන තීරණ කියන්නේ මොකද්ද? ඇයි ආයෝජන තීරණයක් ගන්නෙ? ආයෝජන තීරණ අගීමට ලක් කරන්න පුළුවන් ක්‍රම මොනවද? මේ ක්‍රමවල තියෙන වාසි මොනවද? අවාසි මොනවද? මේ ඔක්කොම අපි කතා කරමු. හරිද? හරි. හරි. ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් ආයෝජන තීරණ කියන්නේ මොකක්ද කියලා සරල හැඳින්වීමක්. කියමු. කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් යම් නිශ්චිත කාල පරිච්ඡේදය ඇතුළතදී කිසියම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා අනාගතයේදී කිසියම් ප්‍රතිලාභයක් ලැබීම සඳහා පිරිවැයක් දරමින් සිදු කරන ලබන කටයුතු සමුදාය ආයෝජන ව්‍යාපෘතියක් නම් වේ. මොනවද යාලා කියන්නේ? කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් නිශ්චිත කාල පරිච්ඡේදය තුළදී කිසියම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා අනාගතයේදී කිසියම් ප්‍රතිලාභයක් ලැබීම සඳහා පිරිවැයක් දරමින් සිදු කරන ලබන කටයුතු සමුදායකට අපි කියනවා ආයෝජන ව්‍යාපෘතියක් කියලා. ඕනම ආයෝජන ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. හරිද? දැන් අපි හිතමු බිස්නස් එකක් කරනවා කියලා. ඔයාලා බිස්නස් එක වැඩි දියුණු කිරීම සඳහා තවත් තැනකට එහෙම නැත්නම් තවත් ව්‍යාපාරයේ අනුකොටසකට ආයෝජනය කිරීමට සිදුවන අවස්ථා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතමු ඔයා බේකරියක් කරනවා කියලා. ඒ බේකරියට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමක් වගේ දේවල් සිදු කිරීමට වගේ දේවල් කරන්න පුළුවන්. අනේ ඒ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආයෝජන ව්‍යාපෘතියක් කියලා. හරිද? කිසියම් මෙන්න මේක තමයි වැදගත්ම පොයින්ට් එක. බලන්න. කිසියම් ප්‍රතිලාභයක් ලැබීම සඳහා පිරිවැයක් දරමින් සිදු කරනු ලබන කටයුතු සමුදායක්. යම්කිසි ප්‍රතිලාභයක් ලැබීම සඳහා අපි පිරිවැයක් දරමින් මොකක් කරේ කටයුතු සමුදායක යෙදෙනවා නම් ඒකට අපි කියනවා ආයෝජන ව්‍යාපෘතියක් කියලා. මේ අනුව යම්කිසි ආයෝජන ව්‍යාපෘතියක් හා සම්බන්ධ මුදල් යෙදවීමේදී එම ආයෝජන ව්‍යාපෘතිය සඳහා මුදල් යෙදවිය යුතුද නැද්ද? ආයෝජන ව්‍යාපෘති කිහිපයක් ඇතිවෙද්දී කුමන ආයෝජන ව්‍යාපෘතියක් තෝරාගත යුතුද නැද්ද යනාදී තීරණය කිරීම ආයෝජන තීරණයෙන් අදහස් වේ. හරිද? උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ව්‍යාපෘති දෙක තුනකට ආයෝජන කරන්න ඕනේ කියලා. ඔයා ඒකෙන් එකින් එකට සංසන්දනය කරන්න ඕනේ. අපි හිතමු ඔයා A කියන ව්‍යාපෘතියක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. B කියන ව්‍යාපෘතිය ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. C කියන ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයා තුනටම ආයෝජනය කරනවද? නෑ. ඔයාලගේ තියෙන සීමිත මුදල් ප්‍රමාණය. ඔයා එක්ක A, එක්ක B, එක්ක C. ඒ තුනෙන් එකකට තමයි ආයෝජනය කරන්න ඕනේ. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඒ ආයෝජන ව්‍යාපෘති තුනම සංසන්දනයට ලක් කරන්න ඕනේ. මොකද්ද හොඳම ආයෝජන ව්‍යාපෘතිය කියලා තෝරා ගැනීමක් කරන්න ඕනේ. අන්න ඒ තෝරා ගැනීම කිරීමට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආයෝජන තීරණ කියලා. තේරුණාද? හරි. තවත් සරලව කියනවා නම් ඔයාලට අපි හිතමු ඔයා මොකක් හරි විශේෂ කටයුත්තකට ඇඳුමක් ගන්න යනවා කියලා. ඔයා එක කඩේකට විතරද ගිහිල්ලා බලන්නේ ඇඳුමක් ගන්නවද කියලා? නැහැ. අපි හිතමු කඩවල් ඒ නගරේ ප්‍රධාන නගරයක කඩවල් 3ක් තියෙනවා කියලා. ඔයා ඒ කඩවල් 3ටම ගිහිල්ලා බලනවා මේකේ ක්වොලිටි එක කොහොමද? මේකේ ප්‍රයිස් එක කොහොමද? අනිත් කඩේට ගිහිල්ලා බලනවා. ඒකේ ක්වොලිටි එක කොහොමද? ඒකේ ප්‍රයිස් එක කොහොමද? තවත් කඩේකට ගිහිල්ලා බලනවා. ඒකේ ක්වොලිටි එක කොහොමද? ඒකේ ප්‍රයිස් එක කොහොමද කියලා. ඒ වගේ තුනම සංසන්දනය කරලා ඔයාට වැඩි ප්‍රතිලාභයක් තියෙන කඩෙන් තමයි ඔයා ඒක ගන්නෙ. නේද? ක්වොලිටි එක වැඩි, පිරිවැය අඩු. එනේ වගේ
වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කඩයකින් තමයි ඔය ඇඳුම මිලදී ගන්න. ඒ වගේම තමයි මම කියුවේ සරල උදාහරණයක්. ඒ වගේම තමයි අපි ව්‍යාපෘතියක් පටන් ගන්න ඕන. ඔයා මොකක් හරි ව්‍යාපෘතියක් පටන් ගන්නවා කියමුකෝ. අන්න ඒ ව්‍යාපෘති දෙක තුනක් තියෙනවා නම් ඔයා සංසන්දනය කරන්න ඕනේ. මොන ව්‍යාපෘතියෙන්ද මට වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන්? මොන ව්‍යාපෘතියෙන්ද මට අඩු පරිවේගකින් පටන් ගන්න වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන්? අන්න ඒ වගේ තීරණ ගැනීම වලට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආයෝජන තීරණ කියලා. එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් කියලා. ඉස්සරහට කියමු ආයෝජන තීරණ ව්‍යාපාරයක කළමනාකරුවන් විසින් ගනු ලබන දීර්ඝකාලීන කළමනාකරණ තීරණ වලට අදාළ වන අතර එම නිසා යම්කිසි ආයෝජන ව්‍යාපෘතියක් තෝරා ගැනීමේදී එම ආයෝජන ව්‍යාපෘතිය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන අනාගත ප්‍රතිලාභ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. අපේක්ෂා කරන අනාගත ප්‍රතිලාභ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ අනිවාර්යයෙන්. ව්‍යාපාරික කළමනාකරුවා විසින් ගනු ලබන ආයෝජන තීරණ වලට උදාහරණ පහත දැන් ඉදිරිපත් කළ හැකියි. මෙන්න ආයෝජන තීරණ වල උදාහරණ ටිකක් තියෙනවා. නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට තීරණය කිරීම, කර්මාන්ත ශාලාව තුළ නව යන්ත්‍රෝපකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කිරීම, ව්‍යාපාරයේ දැනට තිබෙන ස්ථාරවත්කමක් වෙනුවට වෙනත් ස්ථාරවත්කමක් මිලදී ගැනීමට තීරණය කිරීම, ඒ වගේම දීර්ඝකාලීන ලාභ අපේක්ෂාවෙන් ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කිරීම. මෙන්න මේ වගේ දේවල් අපිට කියන්න පුළුවන් ආයෝජන ව්‍යාපෘති වලට උදාහරණ වශයෙන්. ඉස්සරහට කියවමු අපි දැන්. ව්‍යාපාරයක කළමනාකරුවන් විසින් ආයෝජන ව්‍යාපෘති පිළිබඳව තීරණ ගැනීමේදී නැතිනම් යම්කිසි ආයෝජන ව්‍යාපෘතියක මුදල් යොදවනවාද නැද්ද යන්න තීරණය කිරීමේදී අදාළ ආයෝජනයේ මුදල් යෙදවීමට පෙර අදාළ ආයෝජනය නැතිනම් ව්‍යාපෘතිය ඇගීමට ලක් කරන්න ඕනේ. දැන් අපි ව්‍යාපෘතියක් පටන් ගන්නවා කියලා එකපාරට මේ ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කරන්නේ නැහැ. ඒ ව්‍යාපෘතිය ඇගීමට ලක් කරන්න ඕනේ. ඒ ව්‍යාපෘතිය ඇගීමට, ඒ කියන්නේ ඇනලයිස් කරන්න ඕනේ. මේ ව්‍යාපෘතියට අපි මුදල් යොදුවොත් අපිට කොච්චර ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඒ වගේ තවත් ව්‍යාපෘතියක් අපි ඒ වගේ ඇනලයිස් කරලා දෙකම සංසන්දනය කරලා බලන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආයෝජන ව්‍යාපෘතිය ඇගීමට ලක් කරනවා කියලා. හරිද? බලන්න මෙහිදී මෙම ආයෝජනයක් ඇගීමට ලක් කිරීමේදී අදාළ ආයෝජනයේ අපේක්ෂිත මුදල් ප්‍රවාහය පදනම් කරගෙන ආයෝජන ව්‍යාපෘතිය ඇගීම සිදු කරනු ලැබේ. ආයෝජන ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන ලාභය පිළිබඳ මෙහිදී සැලකිල්ලට ගනු නොලැබේ. හොඳට අහගන්න ආයෝජන ව්‍යාපෘතිය සැලකිල්ලට ගැනීමේදී තීරණය කිරීමේදී අපි ලාභය කොච්චරක් අපි අපේක්ෂා කරනවද කියලා සැලකිල්ලට ගන්නෙ නැහැ. මොකද සැලකිල්ලට ගන්නේ? මුදල් ප්‍රවාහය. අපිට කොච්චර මුදලක් ව්‍යාපාරය තුළ ගලාගෙන එනවද? කොපමණ මුදලක් ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යනවද කියලා තමයි අපි බලන්න ඕනේ. ඒ කියන්නේ සුද්ධ මුදල් ප්‍රවාහය තමයි අපි ආයෝජන තීරණයක් ගැනීමේදී සැලකිල්ලට ගන්න. හරිද? බලමු ඉස්සරහට. මේ අනුව යම්කිසි ආයෝජන ව්‍යාපෘතියක් ඇගීමේදී මුලින්ම අදාළ ආයෝජන ව්‍යාපෘතියෙන් පැන නගින මුදල් ප්‍රවාහය ඇස්තමේන්තු කළ යුතු අතර ඉන්පසුව සුදුසු ඇගීමේ ක්‍රමයක් භාවිත කරමින් ආයෝජන ව්‍යාපෘතියට එම මුදල් ප්‍රවාහය ඇගීමට ලක් කළ යුතුය. මොකද්ද මේ සුදුසු ඇගීමේ ක්‍රම කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන් ඇගීමේ ක්‍රම ආයෝජන තීරණ පාඩමේ දෙකක් තියෙනවා. මොනවද? පළවෙනි එක තමයි පිළිගෙවුම් කාලය. දෙවෙනි එක තමයි සුද්ධ වර්තමාන අගය. පිළිගෙවුම් කාලය, සුද්ධ වර්තමාන අගය කියලා අපිට ප්‍රධාන ඇගීමට ලක් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? ඒ ඔක්කොම විස්තරාත්මකව සාකච්ඡා කරමු. මොකද්ද මේ බලන්න ස්ක්‍රීන් එකේ මොකද්ද මේ ආයෝජන ව්‍යාපෘතියකට අදාළ මුදල් ප්‍රවාහය කියලා කියන්නේ? යම්කිසි ආයෝජන ව්‍යාපෘතියක මුදල් ආයෝජන කිරීමෙන් එම ව්‍යාපෘතියට අදාළව අනාගතයේදී සියලුම මාර්ගවලින් ලබාගත හැකියි අපේක්ෂා කරනු ලබන මුදල් ගලා ඒම සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී දැරීමට සිදුවේ යයි අපේක්ෂා කරන සියලුම මුදල් ගලා යාම. ඒ කියන්නේ සරලව කිව්වොත් අපි මෙන්න මේ ව්‍යාපෘතිය පටන් ගත්තොත් මේ ව්‍යාපෘතිය නිසා අපේ ව්‍යාපාරයේ ඇතුළට මුදල් ගලාගෙන ඒම් මොනවද? ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලාගෙන යාම් මොනවද කියලා බැලීම තමයි අපි කියන්නේ මොකක් කියලාද? මුදල් ප්‍රවාහය කියලා. තේරෙනවද? එන්නේ මුදල් ගලා ඒම් වලින් මුදල් ගලා යාම් අඩු කරාම අපි ඒකට කියන මොකක්ද? සුද්ධ මුදල් ප්‍රවාහය කියලා. හරිද? ඒක තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. බලමු මොනවද මුදල් ගලා ඒම් වලට උදාහරණ සහ මුදල් ගලා යාම් වලට උදාහරණ මොනවද කියලා. පළවෙනි එක බලන්න මුදල් ගලා ඒම් වලට උදාහරණ. ආයෝජන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු ව්‍යාපෘතිය මගින් ලැබෙන ආදායය. අපි හිතමු යම්කිසි ව්‍යාපෘතියක් පටන් ගත්ත කියලා. ඒ ව්‍යාපෘතිය පටන් ගැනීම මගින් ව්‍යාපාරයට හම්බෙන ආදාය මොනවද කියලා
ඒව තමයි මෙතන කියන්නේ. දෙවෙනි එක බලන්න. ආයෝජන ව්‍යාපෘතිය සඳහා රජයෙන් හෝ වෙනත් ආයතන වලින් ලැබෙන ආධාර හෝ පරිත්‍යාග. අපි හිතමු මේ ව්‍යාපෘතිය කරන්න බාහිර පාර්ශ්වයක් විසින් යම්කිසි මුදලක් ආධාර වශයෙන් හෝ පරිත්‍යාග වශයෙන් දෙනවා කියලා. අනේ ඒ වගේ දේවල්ුත් අපි කියනවා මුදල් ගලා ඒන් විදියට. තුන්වෙනි එක බලන්න. ආයෝජන ව්‍යාපෘතියට අදාළ සුන්බුන් විකිණීමෙන් ලැබෙන මුදල්. අපි හිතමු යම්කිසි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නවා කියලා. ඒ යන්ත්‍ර වල පිරිවැයක් තියෙනවා, සුන්බුණාගයක් තියෙනවා, ඒ වගේම පළදායි ජීවිත කාලයක් තියෙනවා. එන්නේ සුන්බුන් නගයට තමයි අපි කියන්නේ සුන්බුන් විකිණීමෙන් ලැබෙන මුදල් කියලා. ඒකත් අපි සලකනවා ව්‍යාපෘතියට අදාළ මුදල් ගලා ඒම් විදියට. බලමු දැන් මුදල් ගලා යාම් වලට මොනවද උදාහරණ කියලා. ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා දරන මූලික වියදම. මූලික වියදම කියලා කියන්නේ මූලික ආයෝජනය. අපි හිතමු රුපියල් මිලියනයක් ආයෝජන කළ යන්ත්‍රයක් මිලදී ගන්නවා කියලා. එන්නේ මිලියනයක ආයෝජනයට තමයි අපි කියන්නේ ආරම්භ කිරීම සඳහා දරන මූලික වියදම කියලා. තේරෙනවද? ඒක අපි සලකන මොකක් විදියටද? ආයෝජනයකට ව්‍යාපෘතියකට අදාළ මුදල් ගලා යාම වශයෙන්. දෙවෙනි එක බලන්න. ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව එය කුළුණු කිරීම හෝ වැඩි දියුණු කිරීම සඳහා දරන අමතර ප්‍රාග්ධනය දෙදීම. අපි තුමෝ යන්ත්‍රයක් මිලදී ගත්ත කියලා ඒ යන්ත්‍රය මිලදී ගැනීමට දරපු පිරිවැය තමයි අපි කියන්නේ මූලික වියදම කියලා. හරිද? අපි හිතමු අවුරුද්දක් හෝ දෙකක් හෝ ගත වුණාට පස්සේ මේ යන්ත්‍රය වැඩි දියුණු කිරීම සඳහා ඕ ඒ යන්ත්‍රයේ තියෙන ඉඩම තවත් දුරට වැඩි කිරීම සඳහා ඒ වගේ දේවල් සඳහා අපි අමතර ප්‍රාග්ධනීය දෙයක් කරොත් ඒකත් අපි මුදල් ගලා යාම විශේෂයෙන් සලකනවා. බලන්න තුන්වෙනි එක ව්‍යාපාරේ පවත්වාගෙන යාම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා වැයවන නඩත්තු වියදම. අපි හිතමු යන්ත්‍රෝපකරණ මිලදී ගත්ත කියලා. ඒ යන්ත්‍රෝපකරණ මේන්ටේන් කරන්න ඕන අවුරුද්දක් වාසාව. නේද? ඒකට අපි හිතමු සේවකයෙක් දාලා ඉන්නවා කියලා. එනේ සේවකයාට වැටුපක් ගෙවන්න ඕන කියලා හිතමු. ඒ කියන්නේ වැයවන නඩත්තු වියදම. එනේ යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීමට යන වියදම. අනේ ඒ වගේ දේවල් අපි ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා වැයවන නඩත්තු වියදම් වශයෙන් සලකනවා. ඒක අපි මුදල් ගලා යාම විදියට සලකීමට ලක් කරන්න ඕනේ. බලමු දැන් ආයෝජන තීරණයක පියවර මොනවද කියලා. හරිද? ප්‍රධාන වශයෙන් තියෙනවා පියවර 4ක්. ඒක අපි එකින් එකට බලමු. යම්කිසි ආයතනයක කළමනාකරුවන් විසින් කිසියම් ආයෝජන ව්‍යාපෘතියක මුදල් ආයෝජනය කිරීම සම්බන්ධ යම්කිසි තීරණයක් ගැනීමේදී ඒ සම්බන්ධයෙන් පහත සඳහන් පියවරයන් අනුගමනය කළ යුතුය. ප්‍රධාන වශයෙන් පියවර 4ක් තියෙනවා. පළවෙනි එක තමයි විකල්ප ඵලදායී ආයෝජන ව්‍යාපෘතියෙන් කිහිපයක් කරේ අවධානය යොමු කිරීම. ඔයා මෙන්න මේ ව්‍යාපෘතිය තමයි පටන් ගන්න කියලා ඒකටම කෙලින්ම ගිහිල්ලා ආයෝජනය කරනවද? නැහැ. විකල්ප ව්‍යාපෘතියෙන් සැලකිල්ලට ලක් කරන්න ඕනේ. ඒක තමයි කියන්නේ ආර්ථික තීරණ කියලා. නේද? ඔයා විකල්ප දේවල් වලින් හොඳම බෙස්ට් එක තෝරගන්න ඕනේ. ඒක නිසා අපි කෙලින්ම ආයෝජනයකට මුදල් යොදවන්නේ නැහැ. මොකද්ද කරන්න ඕනේ? ඉන්වෙස්ට් කරන්න කලින් අපි විකල්ප ව්‍යාපෘති දෙකක් හෝ තුනක් සැලකිල්ලට ගන්න ඕනේ. ඒවා ඇගීමට ලක් කරන්න ඕනේ. ඇනලයිස් කරන්න ඕනේ. ඊට පස්සේ බෙස්ට්ම එක මොකද්ද කියලා තෝරලා ඒකට තමයි අපි ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් ආයෝජන කරන්න ඕනේ. හරි. දෙවෙනි එක බලන්න. එමේ එක් එක් ආයෝජන ව්‍යාපෘති ඇගීමට ලක් කිරීමේදී ඇගීමට ලක් කිරීම. මම අර ඉස්සෙල්ලා කිව්වා ඇගීමට ලක් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මොනවද? පිළිගැවුම් කාලක්‍රමය හා ශුද්ධ වර්තමාන අගේ ක්‍රමය කියලා. අනේ ඒ වගේ ඇගීමට ලක් කරන්න පුළුවන් ක්‍රම මගින් අපි ඇනලයිස් කරලා මොකක්ද හොඳම ව්‍යාපෘතිය කියලා තෝරගන්න ඕනේ. තේරුණාද? එහෙම තෝරගෙන තමයි අපි එන්නේ ව්‍යාපෘතිය ආයෝජනය කරන්න ඕනේ. ඒක තමයි තුන්වෙනි හා හතරවෙනි පියවරෙන් වල කියන්නේ. බලන්න තුන්වෙනි එක එක් එක් ආයෝජන ව්‍යාපෘතීන් වල මුදල් ප්‍රවාහ ඇගීම තුලින් වඩාත් ලාභදායී ආයෝජන ව්‍යාපෘතිය තෝරගන්න ඕනේ. අන්න අර මම කියපු ඇගීමේ ක්‍රම දෙකෙන් ඇගීමට ලක් කරාට පස්සේ ඒ දෙක සංසන්දනය කරලා මොකද්ද හොඳම ව්‍යාපෘතිය කියලා තෝරා ගැනීම කරන්න ඕනේ. ඒ තෝරාගත් ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කරලා පටන් ගන්න ඕනේ. මේවා තමයි ප්‍රධාන පියවරයන්. අපි ගාණක් හදද්දී ඒවා හොඳට බලන්න. බලන්න දැන් ඊළඟට දැන් මෙතන කියනවා. දැන් අර මම කියවපු ටික තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. හරිද? ඒ ටික කියව ගන්න. ඊට පස්සේ මෙතනින් බලන්න මෙතන ඉඳන් මේ අනුව යම්කිසි ආයෝජන ව්‍යාපෘතියකට අදාළ මුදල් ප්‍රවාහ ඇගීමට ලක් කිරීමේදී ඒ සඳහා භාවිත කළ හැකි ඇගීම් ක්‍රම කිහිපයක් පවතින අතර වඩාත් වැදගත් ඇගීම් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? තුනක් තියෙනවා ඇත්තටම. හැබැයි එකෙන් වඩාත්ම වැදගත් වෙන්නේ දෙකයි. පළවෙනි එක මොකද්ද? පිළිගැවුම් කාල ක්‍රමය. එහෙම නැත්නම් payback period method කියලා අපි කියනවා. දෙවෙනි එක ශුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය. ඒකට අපි කියනවා net present value method NPV කියලා කියනවා. හරිද?
payback period method, NPV method. පිළිගෙවුම් කාල ක්‍රමය, ශුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය. ඊට අමතරව එකක් තියෙනවා ආයෝජන ප්‍රතිලාභ අනුපාත ක්‍රමය කියලා කියනවා. return of investment කියලා method එකක් තියෙනවා. ඒකත් අපි ඉස්සරහට සාකච්ඡා කරමු. මුලින්ම අපි බලමු මොකද්ද මේ පිළිගෙවුම් කාලය මත මුදල් ප්‍රවාහය ඇගීම කියලා කියන්නේ මොකද්ද කියලා. හරිද? දැන් මේක කියවන්න කලින් මම ඔයාලට සරලව පැහැදිලි කරන්න මොකද්ද මේ පිළිගෙවුම් කාලය කියලා කියන්නේ කියලා. හරිද? මම හිතනවා ඔයාලට ස්ක්‍රීන් එක පේනයි කියලා. හරිද? අපි හිතමු යන්ත්‍රයක් මිලදී ගන්න මේ සැලසුම් කරලා ඉන්නවා කියලා මිලියන එකකට. හරි දහස් වලින් තියෙනවා. මිලියන එකට. ඒ කියන්නේ බිංදුව අවුරුද්දේ ඔයා මිලියනයක් ආයෝජන කරනවා. අපි හිතමු පළවෙනි අවුරුද්දේ ඔයාට ශුද්ධ මුදල් ප්‍රවාහය 200ක් හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ මුදල් ගලා ඒ වලින් මුදල් ගලා යම් අඩු කරලා ශුද්ධ වටිනාකම. අපි හිතමු 200ක් ව්‍යාපාරය තුරට ගලාගෙන යනවා කියලා. අපි හිතමු දෙවෙනි අවුරුද්දේ 200ක් එනවා කියලා. අපි හිතමු තුන්වෙනි අවුරුද්දේ 200ක් එනවා කියලා. අපි හිතමු හතරවෙනි අවුරුද්දේ 200ක් එනවා කියලා. අපි හිතමු පස්වෙනි අවුරුද්දේ 200ක් එනවා කියලා. හරිද? ඒ කියන්නේ ඒ කියන ව්‍යාපෘතිය. හොඳ ඒ කියන ව්‍යාපෘතියේ 1000ක යන්ත්‍රයක් මිලදී ගත්තා. පළවෙනි අවුරුද්දේ 200ක් හම්බ වෙනවා. දෙවෙනි අවුරුද්දේ 200ක් හම්බ වෙනවා. තුන්වෙනි අවුරුද්දේ 200ක් හම්බ වෙනවා. හතරවෙනි අවුරුද්දේ 200ක් හම්බ වෙනවා සහ පස්වෙනි අවුරුද්දේ 200ක් හම්බ වෙනවා කියලා. එහෙනම් මට ඔයාලා කරලා කියන්න මෙන්න මෙයා 1000ක් ඉන්වෙස්ට් කරානේ 1000ක් ආයෝජන කරානේ 1000ක් ආයෝජන කරාම මෙයාට මේ 1000 කවර් කරගන්න නැවත ලබා ගන්න අවුරුදු කීයක් යනවද අවුරුදු 5ක් යනවා අවුරුදු 5 අවසානයේදී යාට මේ ඉන්වෙස්ට් කරපු 1000 හම්බ වෙනවා නේද එහෙනම් පිළිගෙවුම් කාලය කීයද මේකේ පිළිගෙවුම් කාලය සමානයි අවුරුදු 5යි අපි මේමයි පිළිගෙවුම් කාලය කියලා කියන්නේ. මම කිව්වේ සරලව. හරිද? මේක සරල උදාහරණයක් මම කිව්වේ. අපි 1000ක ආයෝජන කරනවා නම් ඒ ආයෝජන කරපු මුදල අපිට නැවත අය කරගන්න පුළුවන් අය කර ගැනීමට ගතවන කාලයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? පිළිගෙවුම් කාලය කියලා. තේරෙනවද? හරි. තව උදාහරණයක් බලමු. අපි හිතමු 1000 ඒ වගේම ආයෝජන කරනවා කියලා. B වල පළවෙනි අවුරුද්දේ 200ක් හම්බ වෙනවා. දෙවැනි අවුරුද්දේ 300ක් හම්බ වෙනවා. හරිද? තුන්වෙනි අවුරුද්දේ අපි තුන් 500ක් හම්බ වෙනවා කියලා. මෙයාට මෙන්න මේ ආයෝජන කරපු 1000ක මුදල නැවත අය කර ගැනීම සඳහා අවුරුදු කීයක් ගියාද? අවුරුදු 3කින් මෙයාට නැවත අය කරගන්න පුළුවන්. එහෙනම් B ව්‍යාපෘති පිළිගෙවුම් කාලය කීයද? B ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය සමානයි අවුරුදු 3යි. තේරෙනවද? එහෙනම් ඔයා මේක පිළිගෙවුම් කාලය කීයද? අවුරුදු 5යි. B ව්‍යාපෘති පිළිගෙවුම් කාලය කීයද? අවුරුදු 3යි. එහෙනම් ඔයා තමයි කළමනාකරුවා කියලා හිතන්නකෝ. ව්‍යාපාරේ ඔයා තෝරගන්නේ Aද Bද? අනිවාර්යයෙන්ම B තෝරගන්න ඕන. අඩු පිළිගෙවුම් කාලයක් තියෙන ව්‍යාපෘතිය තමයි තෝරගන්න ඕන. ඊට හේතුව මොකද? A බලන්නකෝ. Aට ඔයා ආයෝජන කරපු මුදල නැවත අය කරගන්න අවුරුදු 5ක් බලන් ඉන්න ඕනේ. නේද? අවුරුදු 5 අවසානයේදී තමයි ඔය ආයෝජන කරපු මුදල නැවත ඔයාලට හම්බෙන්නේ නේ. හැබැයි B දිහා බලනකොට B ඔයා 1000ක් ආයෝජන කරාම ඒ ඔය ආයෝජන කරපු 1000 නැවත අය කරගන්න අවුරුදු කීයක් යනවද? අවුරුදු 3කින් ඔයාලට හම්බෙනවා. එහෙනම් ඔයා B ඒවද තෝරගන්නේ B වල. අනිවාර්යෙන් B ව තෝරගන්න ඕනේ. තේරෙනවද? හොඳට අහගන්න. අඳුම පිළිගෙවුම් කාලයක් සහිත ව්‍යාපෘතිය තමයි අපි තෝරගන්න ඕනේ. තේරෙනවද? ශුද්ධ වර්තමානය කියන්නේ වෙනම කතාවක්. ඒක අපි ඉස්සරහට බලමු. තව දෙයක්. දැන් මම එතනට යන්න කලින් ඔයාලට කලින්ම කියන්නම් පිළිගෙවුම් කාලයේද ශුද්ධ වර්තමාන අගයේද එන්නේ මේ දෙකෙන් වඩාත්ම හොඳම එක මොකද්ද කියලා අහුවනම් මොකද්ද දෙන උත්තරේ? අනිවාර්යෙන් කියන්න ඕනේ ශුද්ධ වර්තමාන අගය කියලා. ඇයි ඒකේ මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නවා. හරිද? මුදලේ කාලීන වටිනාකම. ඒ කියන්නේ අනාගතයේ හම්බෙන මුදල් ප්‍රවාහවල වර්තමාන වටිනාකම සැලකිල්ලට ගන්නවා. දැන් ඔය වචන වලට අලුත් වෙන්න පුළුවන්. හරිද? අපි ඉස්සරහට බලමු. ගාණක් දෙකක් හදද්දී ඔයාලට හොඳටම පුළුවන්. දැන් පිළිගෙවුම් කාලය කියන එකේ සරලව ඔයාලට ඔලුවට කියන්නේ. මේ තමයි සරලව. හරිද? අපි ආයෝජන කරපු මුදල් ප්‍රමාණය අපිට නැවත අය කර ගැනීම සඳහා ගතවන කාලයට තමයි අපි කියන්නේ පිළිගෙවුම් කාලය කියලා. තේරෙනවද?
හරි. ආයෙම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. ස්ක්‍රීන් එක පේනවා ඇති. දැන් කියවන්න. යම්කිසි ආයෝජන ව්‍යාපෘතියක් සඳහා වැය කළ මුදල ආපසු ලබා ගැනීමට ගතවන කාලය නැතිනම් වර්ෂ ගණන ආයෝජන ව්‍යාපෘතියකට දාළු පිළිගෙවුම් කාලය නම් වේ. දැන් තේරෙනවද ඔයාලට? හරි. තවදුරටත් පැහැදිලි කරොත් යම්කිසි ආයෝජන ව්‍යාපෘතියකට දාළු වාර්ෂිකව පැනනගෙන මුදල් ගලා ඒම සහ මුදල් ගලා යාම අතර වෙනස. එහෙම නැත්නම් ශුද්ධ මෙහි මුදල් ප්‍රවාහය කියලා කියන්නේ අන්න ඒ ටික ශුද්ධ මෙහි මුදල් ප්‍රවාහය හා ආරම්භක ආයෝජනය සංසන්දනය කිරීමෙන් අපිට කියන්න පුළුවන්ලු පිළිගෙවුම් කාලය කොච්චරද කියලා. පිළිගෙවුම් කාලය මෙන්න මේ සූත්‍රෙනුත් හොයන්න පුළුවන්. මොකද්ද? බලන්න පිළිගෙවුම් කාලය සමානයි ආයෝජන ව්‍යාපෘතිය සඳහා යෙද වූ මුදල් ප්‍රමාණය බෙදීම පිළිගෙවුම් කාලය සමානයි ආයෝජන ව්‍යාපෘතිය සඳහා යෙද වූ මුදල් ප්‍රවාහය බෙදීම ආයෝජන ව්‍යාපෘතියට අදාළ වාර්ෂික ශුද්ධ මෙහෙයුම් මුදල් ප්‍රවාහය. තේරෙනවද? ආයෝජන ව්‍යාපෘතිය සඳහා යෙද වූ මුදල් ප්‍රමාණය බෙදනවලු ආයෝජන ව්‍යාපෘතියට අදාළ ශුද්ධ මෙහෙයුම් මුදල් ප්‍රවාහය. එතකොට ඒකමයි එන්නේ. හරිද? ඊට පස්සේ බලන්න පිළිගෙවුම් කාල ක්‍රමයට අනුව ආයෝජන ව්‍යාපෘතිය නැගීමේදී අඩු පිළිගෙවුම් කාලයක්. හොඳට බලන්න අඩු පිළිගෙවුම් කාලයක් ඇති ආයෝජන ව්‍යාපෘතිය නැතිනම් ව්‍යාපෘතිය තෝරා ගැනීම කළ යුතුයි. අඩුම පිළිගෙවුම් කාලය තියෙන කාටද? එයාව තමයි අපි තෝරගන්න ඕනේ. මම අර ඉස්සෙල්ලා ඔයාලට උදාහරණයක් කිව්වා මතක ඇති. A හා B කියලා. හරිද? A වල පිළිගෙවුම් කාලය කීයක් ආවද? අවුරුදු 5. B ගේ පිළිගෙවුම් කාලය කීයක් ආවද? අවුරුදු 3. එහෙනම් A ගේ අඩු B ගේ අඩු. B ගේ තමයි පිළිගෙවුම් කාලය අඩු. එහෙනම් අපි තෝරගන්න ඕනේ කවුද? B එක. හරිද? දැන් බලමු මෙන්න මේ පිළිගෙවුම් කාලය ක්‍රමයේ තියෙන වාසි මොනවද අවාසි මොනවද කියලා. බලන්න පිළිගෙවුම් කාලයේ වාසි. මෙම ක්‍රමය ගණනය කිරීම තේරුම් ගැනීම පහසුයි. ලේසියෙන් ඇත්තටම අපිට හොයන්න තියෙන්නේ කොච්චර අවුරුද්දක් යනවද ආයෝජන කරපු මුදල් ප්‍රමාණය ලබා ගැනීම සඳහා නේ. ඊළඟට බලන්න මෙම ක්‍රමය අනුගමනය කිරීමේ ඉක්මනින් ආයෝජන කරපු මුදල ලබාගත හැකි ආයෝජන දෙදීම නිසා ඉක්මන් ප්‍රගතියක් ලබාගත හැකි වීම. තුන බලන්න මෙම ක්‍රමය අනුගමනය කිරීම මගින් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉතාම දිගු කාලයක් විය හැකි අවදානම් අවම ආයෝජන ව්‍යාපෘතිය තෝරා ගැනීමට හැකි වෙන්න පුළුවන් නේද? අපි ඉක්මනින් මුදල් ටික අපිට ආයෝජන කළ මුදල් දෙක කවර් කරගන්න පුළුවන් ආයෝජන ව්‍යාපෘතිය තෝරගත්තා නම් ඉදිරි අනාගතයේදී අපිට මොකක් හරි ලොස් එකක් ඇති වෙනවා කියලා හිතමු. ඒක අපිට වළක්වා ගන්න පුළුවන්. හතරවෙනි එක බලන්න මෙම ක්‍රමයේදී ගිණුම් කරන ලාභය වෙනකොට මුදල් ප්‍රවාහය සැලකිලිට ගැනීම. මෙතනදී අපි ගිණුම් කරන ලාභ සැලකිලිට ගත්තේ නැහැනේ. කෙලින්ම සැලකිලිට ගත්තේ මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යාම් සංසන්දනය කළා ශුද්ධ මුදල් ගලා ඒම් විතරයි අපි සැලකිලිට ගත්තේ. ඒකත් වාසියක් කියලා මෙයාලා කියනවා. බලන්න අවාසි මොනවද කියලා. මෙම ක්‍රමයේදී මුදලේ කාල වටිනාකම සැලකිලිට ගන්නේ නැහැ. මුදලේ කාලීන වටිනාකම අනිවාර්යෙන් සැලකිලිට ගන්න ඕනේ. හැබැයි මෙයාලා අනිවාර්යෙන් කාල වටිනාකම සැලකිලිට ගන්නේ නැහැ. ඒක අවාසිය. දෙවෙනි එක බලන්න. මෙම ක්‍රමයේදී ව්‍යාපෘතියේ සමස්ත මුදල් ප්‍රවාහය පිළිබඳ අවධානයට යොමු නොකිරීම. එනම් පිළිගොන් කාලයට පසුව ව්‍යාපෘතිය උත්පාදනය කරන මුදල් ප්‍රමාණය සැලකිල්ලට ගන්නෙ නැහැ. නේද? ඒක වැරදිනේ. බලන්න මේ බෝඩ් එක තවදුරටත් මම ඔයාලට ඒක එක්ස්ප්ලেইন කරන්න. මෙන්න මෙතන බලන්න. අපි හිතමු A ගේ පළදා ජීවිත කාලය අවුරුදු 5යි කියලා. B ගේ පළදා ජීවිත කාලය අවුරුදු 5යි කියලා. දැන් අපි මේකේ පළවෙනි එකේ බලන අවුරුදු 5ම අවුරුදු 5න් පස්සේනේ අපිට ආයෝජන කරපු මුදල් හම්බුනේ. හැබැයි B ගේ අවුරුදු 3ෙන්ම ආයෝජන කරපු මුදල් හම්බුණා. ඒ නිසා අපි 4 වෙනි අවුරුද්දේ හා 5 වෙනි අවුරුද්දේ කීයක් මුදල් ගලා ආවද කියලා අපි බැලුවද නැහැ. අපි පිළිගෙවුම් කාලේ මේක තමයි එක අවාසියක්. අපි හිතමු පිළිගෙවුම් කාලේ මේකේ මේ ගානේ අවුරුදු 3යිනේ. අවුරුදු 3 පිළිගෙවුම් කාලේ හරි. ඒ කියන්නේ ආයෝජන කරපු මුදල් අවුරුදු 3ෙන් හම්බෙනවා. 4 වෙනි අවුරුද්දේ මුදල් ප්‍රවාහය කීයද? 5 වෙනි අවුරුද්දේ මුදල් ප්‍රවාහය කීයද කියලා අපි සැලකිල්ලට ගන්නේ නැහැ. දැක්කනේ ඒක මේකේ අවාසියක්. තේරුම් ගන්න ඕනේ. හරිද? ඊළඟට බලන්න. මෙම ක්‍රමයට ව්‍යාපෘතිය අගීම නිසා සමහර විට ආයෝජන කරන මුදල පමණක් ආපසු ලබා දෙන ව්‍යාපෘතීන් පිළිගැනීමට භාජනය වීම. හොඳම උදාහරණය තමයි පළවෙනි එක. ආයෝජන කරපු මුදලම එයාට හම්බෙනවා අවුරුදු 5 අවසානයේදී. එයාට ලාභයක් තියෙනවද? ලාභයක් හෝ අලාභයක් නැහැ. දැක්කනේ මේ වගේ ව්‍යාපෘති මෙන්න මේ වගේ දේවල් අපි කියනවා පිළිගෙවුම් කාලයේ අවාසියක් කියලා. තේරෙනවද? හරි.
එහෙනම් අපි බලමු ඊළඟට සුද්ධ වර්තමාන අගය. ඒ කියන්නේ NPV කියන්නේ මොකක්ද කියලා. හරිද? බලන්න සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය මත මුදල් ප්‍රවාහය ඇගීම. net present value method. එහෙම නැත්නම් ඒකට අපි කියනවා NPV කියලා. මෙම ක්‍රමයේදී යම්කිසි ව්‍යාපෘතියකට අදාළව පැන නගින අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම සැලකිල්ලටගෙන ව්‍යාපෘතීන් ඇගීම එනම් ව්‍යාපෘතීන් පිළිගැනීම හෝ නොපිළිගැනීම සිදු වේ. ඒ කියන්නේ අනාගතයේදී ලැබෙන මුදල් වල අද වටිනාකම කීයද කියලා සැලකිල්ලට ගැනීම. නේද? අපි හිතමු ඔයාලට 2025 ලක්ෂයක් හම්බ වෙනවා කියලා. එන්නේ 2025 හම්බෙන ලක්ෂයේ වටිනාකම 2021 කීයද කියලා මැන බැලීම. එන්නේ ඒ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ වර්තමාන වටිනාකම මැනීම කියලා. හරිද? ඉස්සරහට කියමු ඕනෑම ආයතනයක් වර්තමානයේ ලැබෙන යම්කිසි මුදලක් අනාගතයේදී ලැබෙන ඒ හා සමාන මුදලකට වඩා අගය කරනු ලබයි. එනම් ඊට හේතුව වන්නේ අනාගතයේදී ලැබීමට නියමිත යම් මුදලක් වර්තමානයේදී ලැබෙන හොත් එම මුදල කිසියම් ආයෝජන මාර්ගයක ආයෝජනය කර ඉන් කිසියම් ප්‍රතිලාභයක් ලබාගත හැකිවීමයි. මේ අනුව අනාගතයේදී ලැබෙන මුදලට වඩා වර්තමානයේදී ලැබෙන මුදලක අගය වැඩිවීම මුදලේ කාලීන අගය යන්නේ අදහස් වේ. නේද? කාලීන අගය කියන්නේ මොකද්ද? අනාගතයේදී අපිට හම්බ වෙන මුදලට වඩා වර්තමානයේ අපි ළඟ තියෙන මුදලේ අගය වැඩි කියන එක. මෙම මුදලේ කාලීන අගය පදනම් කරගෙන අනාගතයේදී ලැබෙන හෝ ගෙවන ඕනෑම මුදලක වර්තමාන වටිනාකම අගය ගණනය කරගත හැකියි. ඒක සරල උදාහරණයක්. නේද? දැන් අපි හිතමු අද 1000ක් තියෙනවා කියලා ඔයගේ අතේ. ඒ 1000ගේ වටිනාකම ලොකුයි. අපි හිතමු අවුරුදු 10කින් පස්සේ 1000 වටිනාකම අද තියෙන වටිනාකම එදාට තියෙයිද? නෑ. නේද? ඒ කියන්නේ වර්තමානයේ තියෙන මුදල් වල වටිනාකම අනාගතයත් එක්ක සාපේක්ෂ කරගන්නදී වර්තමානයේදී වැඩි කියන එක. නේද? ඒක තමයි මෙතනදී උදාහරණයක් විදිහට ගන්න. ඊටත් සරලව කියන්න ඕන නම් ඔයාලගේ අපි හිතමු ආච්චිලගේ සීලේ කාලේ රුපියල් 100ක් කෙනක ලොකු මුදලක්. නේද? හැබැයි දැන් ඒක වටිනාකම අඩුයි. කාලෙත් එක්ක අඩුයි. නේද? ඒ වගේමයි මෙතනදී. අපි ළඟ අනාගතයේදී රුපියල් ලක්ෂයක් තියෙනවනම් මේ අපිට දැන් තියෙන වටිනාකම නෙමේ අවුරුදු 10කින් පස්සේ තියෙන්නේ. නේද? හරි. බලන්න ඉස්සරහට දිගු කාලීන ආයෝජන අගයේදී මුදලේ කාලීන අගය භාවිත කරන විට මුදලේ වර්තමාන අගය සැලකිල්ලට ගත යුතු වේ. එමනම් මුදලේ වර්තමාන අගය present value යනු අනාගතයේදී උත්පාදනය වන මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකමයි. මම ඉස්සෙල්ලා කිව්වා. ඔයාලට 2025 ලක්ෂයක් හම්බ වෙනවා කියලා හිතමුකෝ. එන්නේ 2025 හම්බෙන ලක්ෂයේ වටිනාකම 2021 දී කීයද කියලා බැලීම. තේරෙනවද? ඒකට තමයි අපි කියන්නේ මුදලේ වර්තමාන අගය ගණනය කිරීම කියලා. දැන් බලමු මුදල් වල සුද්ධ වර්තමාන අගය net present value කොහොමද ගණනය කරන්නේ කියලා. මුදල් වල සුද්ධ වර්තමාන අගය අනුව යම්කිසි ආයෝජන ව්‍යාපෘතියට අදාළව අනාගතයේදී ලැබෙන මුදල් වල වර්තමාන වටිනාකමත් ආයෝජන ව්‍යාපෘතිය සඳහා යොදවන මුදල් වල වර්තමාන වටිනාකමත් අතර වෙනසයි. සුද්ධ වර්තමාන වටිනාකම සමානයි මුදල් ගලා ඒම් වල වර්තමාන වටිනාකම අඩු කරනවා මුදල් ගලා යාම් වල වර්තමාන වටිනාකම. ඒක අපි ගාණක් එක්ක බලද්දි ඔයාලට සරලව තේරුම් ගන්න පුළුවන්. හරිද? මේක තමයි future value එකක් present value එකක් කරන ක්‍රමය. එහෙම නැත්නම් අනාගතයේ හම්බෙන මුදල් ප්‍රවාහයක වර්තමාන වටිනාකම ගණනය කරන්න පුළුවන් ආකාරය. PV සමාන 1 බෙදීම 1.r n වෙන බලය. දැන් මේක ඉච්චර වැදගත් වෙන අපි ගාණක් හදද්දී බලමු. මොකද සුද්ධ වර්තමාන අගය ගණනය කර ගැනීමට වට්ටම් සාධකයක් භාවිත කරනවා. එම වට්ටම් සාධකේ A level accounting වලදී ඔයාලට දෙනවා. ඔයාලා පාස් පේපර්ස් බලවම තේරෙයි. මම පාස් පේපර් එකේම වට්ටම් සාධකේ ඔයාලා හොයලා දීලා ඇති. ඒ නිසා අපිට මෙන්න මේ ගණනය කිරීම වලට වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්‍ය නැහැ. හරිද? ඔයාලා A level වලින් එහාට ඒ කියන්නේ කැම්පස් වගේ දේවල් ඊට පස්සේ උසස් අධ්‍යාපනය වගේ දේවල් කරනකොට අනිවාර්යයෙන් වර්තමාන වටිනාකම සැලකිල්ලට ගැනීම ගණනය කිරීමට එන අවස්ථා තියෙනවා. හරිද? ඒ නිසා ඔයාලට මෙන්න මේ සමීකරණය වැදගත් වෙයි. බලමු දැන් අපි ඉස්සරහට සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමේ වාසිය අවාසි කතා කරමු. මොකක්ද සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමේ වාසිය? මෙම ක්‍රමයේදී මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නවා. ඔව්. අපි අනාගතයේදී ලැබෙන මුදල් වල වර්තමාන අගය සැලකිල්ලට ගන්නවා. ඒකට අපි කියන මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නවා කියලා. ඒක වාසියක්. දෙවෙනි
මෙහිදී ගිණුම් කරන ලාභ වෙනුවට මුදල් ප්‍රවාහයන් සැලකිල්ලට ගැනීම. අපි ගිණුම් කරන ලාභ වෙනුවට මේක සැලකිල්ලට ගත්ත මුදල් ප්‍රවාහය. තුන්වෙනි එක මෙම ක්‍රමයේදී ව්‍යාපෘතියේ මුළු ජීවිත කාලයම සැලකිල්ලට ගැනීම. නේද? අපි පිළිගෙවුම් කාලයේදී මුළු ජීවිත කාලයම සැලකිල්ලට ගත්තද? නෑ. බලන්න. පිළිගෙවුම් කාලයේදී අපි මුළු ජීවිත කාලයම සැලකිල්ලට ගත්තේ නෑ. හතරවෙනි අවුරුද්ද පස්වෙනි අවුරුද්ද සැලකිල්ලට ගත්තේ නෑ. අපි තුන්වෙනි අවුරුද්දේ නැවතුණා. තුන්වෙනි අවුරුද්දේ අපිට ආයෝජනය කරපු මුදල හම්බුණා. ඒ නිසා තුන්වෙනි අවුරුද්දේම නැවතුණා. මේක සිලෙක්ට් කරා. නේද? හතරවෙනි අවුරුද්දේ මොකක්ද උනේ? පස්වෙනි අවුරුද්දේ මොකක්ද උනේ කියලා අපි සැලකිල්ලට ගත්තේ නෑ. ගණන් ගත්තේ නෑ. නේද? හැබැයි net present value method එකේදී එහෙම නැත්නම් සුද්ධ වර්තමාන අගය ක්‍රමයේදී අපි සියලුම අවුරුදු එහෙම නැත්නම් ඒ ව්‍යාපෘතියට දාන සියලුම ඵලදායී ජීවිත කාලය අපි දු අවුරුදු 5ක් වෙන්න පුළුවන් අවුරුදු 10ක් වෙන්න පුළුවන් සියලුම අවුරුදු ටික සැලකිල්ලට ගන්න ඕනේ. ඒක මෙන්න මේ ක්‍රමේ ලොකු වාසියක්. හරිද? බලමු ඊළඟ එක. මෙම ක්‍රමයේදී ආයෝජකයන්ගේ ධනය උපරිම වන පරිදි හොඳම ආයෝජන ව්‍යාපෘතිය තෝරා ගැනීමට හැකියවීම. නේද? හරි. සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය අවාසි. මොනවද කියලා බලමු. මෙම ක්‍රමය සාපේක්ෂව ගණනය කරන අසීරු. ඇත්ත ඒක. පිළිගැවුම් කාලයත් එක්ක සංසන්දනය කරද්දී සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය ටිකක් අමාරුයි. හරිද? හැබැයි ඒක තමයි හොඳම ක්‍රමය. දෙවෙනි එක මෙම ක්‍රමයේ සාපේක්ෂ තේරුම් ගන්න අපහසුයි. ඒක තේරුම් ගන්න අපහසු. ඇත්තට මේ තියරි කියවපු නිසානේ අපි ගණන් හදද්දී ඒක ඇත්තටම ලේසියි. හරිද? මම ඔයාලට මේ පටන් ගද්දිම කිව්වා පිළිගැවුම් කාලය හා සුද්ධ වර්තමාන අගයෙන් වඩාත්ම හොඳම එක මොකක්ද කියලා මම කිව්වේ. පිළිගැවුම් කාලය හා සුද්ධ වර්තමාන වටිනාකම් කියන ව්‍යාපෘතිය ඇගීමට ලක් කිරීමේ ක්‍රම දෙකෙන් වඩාත්ම හොඳම ක්‍රමය මොකක්ද කියලා මම කිව්වේ සුද්ධ වර්තමාන අගය ක්‍රමය. ඇයි ඒකට හේතුව? මුදලේ කාලීන වටිනාකම සැලකිලිට ගන්න නිසා. ඔයාලා ගිණුම් කරන අනුපාත පාඩම කරා නම් ඒකත් මම ඔයාලට වීඩියෝ දාන්නම්. ගිණුම් කරන අනුපාත පාඩමේ කරා නම් ඒකේ තියෙන අනුපාත වර්ගය මොකද්ද? ශ්‍රේණික අනුපාත. ජංගම අනුපාත ශ්‍රේණික අනුපාත කියලා. හරිද? ඒ කියන්නේ ද්‍රවශීලතා අනුපාත වලින් තියෙන අනුපාත වර්ග දෙකක්. මොනවද? ජංගම අනුපාත හා ශ්‍රේණික අනුපාත. ජංගම අනුපාත හා ශ්‍රේණික අනුපාත කියන අනුපාත වර්ග දෙකෙන් වඩාත් හොඳම අනුපාත වර්ගය මොකද්ද? ශ්‍රේණික අනුපාත. නේද? ඒ වගේම මෙතන ව්‍යාපෘතිය අගීමට ලක් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? පිළිගැවුම් කාල ක්‍රමය. දෙවෙනි එක මොකද්ද? සුද්ධ වර්තමාන ක්‍රමය නේ. පිළිගැවුම් කාලය හා සුද්ධ වර්තමාන ඒ අගයන් කරන ක්‍රම දෙකෙන් වඩාත් හොඳම ක්‍රමය මොකද්ද? සුද්ධ වර්තමාන ක්‍රමය නේද? හරි. දැන් අපි ඉස්සරහට බලමු. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත ක්‍රමය. අනිත් එක. ඒ මොකද්ද ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත කියලා කියන්නේ? අපි පිළිගැවුම් කාලයේදී සුද්ධ වර්තමානයේදී මුදල් ප්‍රවාහණි සැලකිල්ලට ගත්තේ. හැබැයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත ක්‍රමයේදී අපි සැලකිල්ලට ගන්න මුදල් ප්‍රවාහ නෙමෙයි බදුපසු ලාභය. හරිද? එහෙම නැත්නම් අපි ඒකට කියන සාමාන්‍ය ලාභය කියලා. බලන්න ඒක. කිසියම් ව්‍යාපෘතියක් වෙනින් සිදු කරන ලද ආයෝජනය සඳහා ලැබී ඇති ප්‍රතිලාභ අනුපාතය ලෙස ගණනය කර ගැනීම සඳහා ආයෝජන ප්‍රතිලාභ අනුපාතය යන්නෙන් අදහස් වේ. මෙම අනුපාතය ගණනය කිරීමේදී මුදල් ප්‍රවාහයන් සහ මුදලේ කාලීන වටිනාකම ගැන සැලකිල්ලක් නොදක්වන අතර කාලච්ඡේදයේ ආදායම් බදු අඩු කළ පසු ලාභය කෙරෙහි පමණක් සැලකිල්ලක් දක්වයි. ඒ මොකද්ද? ආදායම් බදු අඩු කළ පසු ලාභය කියන්නේ මොකද්ද? බදු පසු ලාභයනේ. ඒ බදු පසු ලාභය විතරයි මෙතනින් සැලකිල්ලට ගන්න. හරිද? ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමාන මෙතනින් පේන්නේ නැහැ. මම කියන්න ඔයාලා මේක ලියා ගන්න. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමානයි සාමාන්‍ය බදුපසු ලාභයේ බෙදීම සාමාන්‍ය ආයෝජනය. හරිද? බලන්න බෝඩ් එක මම ලියලා පෙන්නන්න. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමානයි සාමාන්‍ය බදුපසු ලාභය බෙදීම සාමාන්‍ය ආයෝජනය වැඩි කිරීම 100. ඔයාලා දන්නවා සාමාන්‍ය බදුපසු ලාභය මොන විදිහේ ලේසි. අපි හිතමු පළවෙනි අවුරුද්දේ බදුපසු ලාභය 100යි කියලා, දෙවෙනි අවුරුද්දේ බදුපසු ලාභය 200යි කියලා, තුන්වෙනි අවුරුද්දේ බදුපසු ලාභය 300යි කියලා හිතමුකෝ. හරි. එහෙනම් සාමාන්‍ය බදුපසු ලාභය කීයද? මේ තුනම එකතු කරලා තුනෙන් බෙදන්න ඕනේ. කීයද? 200 200 300 300 600 600 බෙදීම 2 කීයද බදු සෝරි 600 බෙදීම 3 කීයද සාමාන්‍ය බදුපසු ලාභය 200යි
සාමාන්‍ය ආයෝජනය කියන්නේ මොකක්ද? දැන් ගොඩක් ළමයි මෙතනදී වරද්ද ගන්නවා. සාමාන්‍ය ආයෝජනය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය බඩු තුක ගන්න කොහොමද? ආරම්භක බඩු තුක අවසාන බඩු තුක එකතු කරනවා. එකතු කරලා දෙකෙන් බෙදනවා. නේද? හැබැයි සාමාන්‍ය ආයෝජනයේදී ආරම්භක ආයෝජනය අවසාන ආයෝජනය එකතු කරලා දෙකෙන් බෙදීමක් වෙනවද? අවසාන ආයෝජනයක් ඇත්තටම නැහැනේ. තියෙන්නේ ආරම්භක ආයෝජනය විතරයි. එතකොට අපි මොකක්ද කරන්නේ? සාමාන්‍ය ආයෝජනය හොයන්නේ නෙමෙයි. ආරම්භක ආයෝජනයට එකතු කරන මොකද්ද? සුම්බුන්නගේ. අපි හිතමු යන්ත්‍රයක් කියලා. යන්ත්‍රයේ පිරිවැය 1000යි නම්. හරිද? සුම්බුන්නගේ 100යි නම්. එහෙනම් කීයද මේ සාමාන්‍ය ආයෝජනය? 1000 ධන 100 බෙදීම 2. කීයද එතකොට? 1100 බෙදීම 2 550යි. නේද? නම සාමාන්‍ය ආයෝජනය. වැඩි කිරීම 100. එතකොට අපිට වෙන ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. අපිට ගණන් වලදී කියනවා සාමාන්‍ය ආයෝජන මත ගිණුම් කරන ප්‍රතිලාභය හොයන්න. එහෙම නැත්නම් ආරම්භක ආයෝජන මත ගිණුම් කරන ප්‍රතිලාභය හොයන්න කියලා. අපිට ආරම්භක ආයෝජන මත ගිණුම් කරන ප්‍රතිලාභය හොයන්න කිව්වොත් කීයද ගන්න මෙතනට? මෙතන ගන්න 1000. තේරෙනවද? හරි. අපිට ගාණක් හදද්දී ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. බලමු දැන් ආයෝජන ප්‍රතිලාභ ක්‍රමයේ වාසි මොනවද කියලා. මෙම ක්‍රමයේදී ගිණුම් කරන වාර්තාවලින් ලැබෙන ශුද්ධ ලාභය පදනම් කර ගන්නා බැවින් නැවත වරක් මුදල් ප්‍රවාහයන් ගණනය කිරීමට අවශ්‍ය නොවීම. හරිද? මුදල් ප්‍රවාහ අවශ්‍ය නැහැ. මොකද අපි ශුද්ධ ලාභයෙන් පදනම් කරගන්නේ. දෙවෙනි වාසිය මොකද්ද? මෙම ක්‍රමයේදී ආයෝජන ව්‍යාපෘති වලින් ලැබෙන ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කරන බැවින් වැඩි ප්‍රතිලාභ සහිත ආයෝජන ව්‍යාපෘතිය තෝරා ගැනීමට හැකියවීම. අපිට වැඩිම ලාභයක් තියෙන ආයෝජන ව්‍යාපෘතිය තෝරගන්න පුළුවන්. ඊළඟට බලන්න ආයෝජන ප්‍රතිලාභ ක්‍රමයේ අවාසි. මොනවද ආයෝජන ප්‍රතිලාභ ක්‍රමයේ අවාසි? දැන් මේක ආයෙ පොඩ්ඩක් බලන්න. මෙම ක්‍රමයේදී ආයෝජන ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභය කෙරෙහි අවධානය යොමු කිරීමට යොමු කරන බැවින් වැඩි ප්‍රතිලාභ සහිත ආයෝජන ව්‍යාපෘතිය තෝරා ගැනීමට හැකියවීම. අපි හිතමු A කියන ව්‍යාපෘතියක් තියෙන ඒකේ ප්‍රතිලාභය 120යි කියලා. B කියන ව්‍යාපෘතියේ තියෙන ඒකේ ප්‍රතිලාභය අපිට බලමු ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 125යි කියලා. අපි මොකද්ද තෝරගන්නේ? වැඩි ප්‍රතිලාභයක් තියෙන එක තමයි තෝරගන්න ඕනේ. 125 වැඩිනේ. අරකට එක්ක ඒත් එක්ක සාපේක්ෂව බලද්දී. එතකොට අපි වැඩි ප්‍රතිලාභ අනුපාතයක් තියෙන ව්‍යාපෘතිය තමයි මෙන්න මේ ආයෝජන ප්‍රතිලාභ අනුපාත ක්‍රමයේ යටතේ අපි සැලකිල්ලට ගන්න ඕනේ. බලමු අවාසි. මුදලේ කාලීන අගය සැලකිල්ලට නොගැනීම. අපි ශුද්ධ වර්තමාන අගය බැලුවා වගේ වර්තමාන වටිනාකම මුදලේ කාලීන අගය සැලකිල්ලට ගත්තේ නැහැ. ඒක ආයෝජන ප්‍රතිලාභ ක්‍රමයේ අවාසියක්. දෙවෙනි එක මොකක්ද? මෙම ක්‍රමයේදී මුදල් ප්‍රවාහය සැලකිල්ලට නොගැනීම. මේක ඇත්තට මුදල් ප්‍රවාහය සැලකිල්ලට ගන්න නැහැ නේ. කෙලින්ම ගන්නේ සාමාන්‍ය බදු පසු ලාභය. මෙම ක්‍රමයේදී ගිණුම් වාර්තාවලින් ගණනය කරන ලබන ශුද්ධ ලාභය භාවිත කරන නිසා ලාභය ගණනය කිරීමේදී සිදුවී තිබිය හැකි දෝෂ තීරණය ගැනීම සඳහා බලපෑම් ඇති කරයිලු. අපි හිතමු අපි ගණනය කරපු ශුද්ධ ලාභය වැරදි කියලා. එන්නේ වැරද්ද ව්‍යාපෘතිය අගීමට ලක් කරන ක්‍රමයටත් බලපානවා. නේද? අපි බදුපස ලාභය ගණනය කරලා තියෙන වැරදි නම් අපේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයත් වැරදි. එහෙනම් අපි ගන්න තීරණෙත් වැරදි. නේද? එන්නේ මේ වගේ දේවල් තමයි මේ පාඩ එකේදී අපිට කතා කරන්න අවශ්‍යලා තිබ්බේ. හරිද? හරි. එහෙනම් බලන්නකො. අපි අද මොනවද කතා කරේ? මේ වීඩියෝ එකේ කතා කරා ආයෝජන තීරණ. එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකේ සම්පූර්ණ විස්තර ටික. එහෙම නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් එක. හැඳින්වීම. මොනවද ආයෙ පොඩ්ඩක් බලමු මොකද්ද ආයෝජනයක් කියන්නේ මොකද්ද කියලා. ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා පිරිවැයක් දරලා සිදු කරන ලබන කටයුතු සමුදායකට අපි කියනවා ව්‍යාපෘතියක් කියලා. නේද? අපි ව්‍යාපෘතිය තෝරගන්නවද නැද්ද කියලා ඇගීමක් කරන්න ඕනේ. හරිද? ඒකට අපි කියනවා ආයෝජන තීරණය කියලා. ආයෝජන තීරණ ගැනීමට සඳහා ඇගීමට ලක් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. මොනවද? එකක් තමයි පිළිගෙවුම් කාලය. ඒකෙන් අපි තෝරගන්න ඕන අඩු පිළිගෙවුම් කාලයක් තියෙන ව්‍යාපෘතිය. දෙවෙනි එක මොකද්ද? ශුද්ධ වර්තමාන අගය ක්‍රමය. ඒකෙන් අපි තෝරගන්න ඕනේ මොකද්ද? ශුද්ධ වර්තමාන අගය වැඩිම. එහෙම නැත්නම් NPV එක වැඩිම තියෙන කාගෙද කියන එක තෝරගන්න ඕනේ. නේද? ඊට පස්සේ අපි බලනවා ප්‍රතිලාභ ක්‍රමය. නේද? ඒව තමයි ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තිබෙන හැඳින්වීමේදී අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු පාස් පේපර්ස් කරනවා. 2012 ඉඳන් මෑත කාලයේදී තිබ්බ එක්සෑම් එක 2020. 2012 ඉඳන් 2020 වෙනකන් සියලුම ආයෝජන තීරණ පාස් පේපර්ස් ගණන් ටික මම සාකච්ඡා කරනවා ඉස්සරහ වීඩියෝ වලදී. හරිද? එහෙනම් thank you.